Subscribe us on YouTube. TV Banuma, #1 educational and entertainment channel. ආයිබෝවන් උක්තාඛ්‍යාත පද සම්බන්ධය යටතේ වාක්‍ය නිර්මාණය කෙරේ. මේ සඳහා විශේෂ වාක්‍ය රීති කිහිපයක් සාකච්ඡා කිරීම මගින් නිවැරදිව වාක්‍ය නිර්මාණය කිරීම පිළිබඳව අපේ දූ පුතුන්ට අවබෝධයක් ලබා දීමයි අපේ සූදානම. වාක්‍ය නිර්මාණයේදී විවිධ වාක්‍ය රීති රාශියක් ඔබ මෙවැනි විටත් ඉගෙනගෙන ඇත. පාසලේදී අමතර පන්තිවලදී ඔබ ඉගෙනගත් දේ විභාගෙදී ඔබට ප්‍රයෝජන ගත හැකියි. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ ලකුණු 15ක ප්‍රශ්නයක් වාක්‍ය නිර්මාණය කිරීම සඳහා ඔබට ලැබේ. ඊට අමතරව වාක්‍ය නිර්මාණය කිරීම ප්‍රශ්න කෙටි ප්‍රශ්න 20 තුල උසස් පෙළ අදාළව දරුවන්ට ලැබේ. ඒ වගේ සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍රය තුල වාක්‍ය නිර්මාණය කිරීම සඳහා ප්‍රශ්න රාශියක් ලැබී තිබේ. දුවේපු අපි බලමු වාක්‍ය රීති කිහිපයක් සාකච්ඡා කරමින් මේ පිළිබඳව අවබෝධය ලබා ගන්න. දුවේපු ඔබට මතක ඇති අසම්භාව්‍ය ක්‍රියා යම් වාක්‍යවල මෙන්න මේ අසම්භාව්‍ය ක්‍රියා පද යෙදෙන අවස්ථා අසම්භාව්‍ය ක්‍රියාපදයකට පෙර යෙදෙන උත්තය අනුක්ත කර මේක එක්තරා රීතියක්. දැන් අපේ දරුවන් දැනගත යුතුයි අසම්භාව්‍ය ක්‍රියාවක් කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව අවබෝධය නොමැතිව එලෙස අසන ප්‍රශ්නයකට පිළිතුරු දක්වන්නට ඔබට නොහැකි. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. කුමක්ද මේ? අපි උසස් පෙළ දරුවන්ට නම් සිදස් සංග්‍රහයේ පාඨයකින් පවා මෙය ඔබ ඉගෙනගෙන තේකල තිසදරු නොවෙන් නොහොත අනියම් අරුතකල් අරුත හොත කිරිය අසභාවන. ඒ අනුව අසම්භාව්‍ය ක්‍රියාවේ ප්‍රභේද දෙක. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා, අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. වැසි වසිත්ති ගග පිරුණේ. අපි අහලා තියෙනව නේද පුතේ? බලන්න. වැසි වසිත්ති කාලාර්ථය. වැසි වැස්සොත් ගග පිරු. වැස්ස අනියමාර්ථය. දරුවනි. අර වසිත්ති කියන පදේ සහ වැසි වැස්සොත් යන මෙන්න මේ අසම්භාව්‍ය ක්‍රියාපදයක් යම් වාක්‍යයක යෙදී ඇතනම් ඊට පෙර තිබෙන උක්ත පදේ අනුක්ත කිරීම තමයි අපේ වාක්‍ය පිළිගත් සම්ප්‍රදාය. අපි වාක්‍යයක් බලමු. මා උසස් ලෙස සමත් වුණොත් අම්මා සතුටු වන්නේ. දුවපුතේ බලන්න. දැන් ඔබට වැටහෙනවා ඇති අප මීට පෙර වීඩියෝවක් මගින් වාක්‍ය නිර්මාණයේදී ඔබ දැනගත යුතු විවිධ ව්‍යාකරණාංග හඳුන්වා දුන්නා. ඒවායි ප්‍රයෝජනෙ වාක්‍ය නිර්මාණයේදී ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම උක්තය අනුක්තය පිළිබඳ අවබෝධය.
අපි බලමු පුතේ. ඔබට මා පවසන වාක්‍යය. මා උසස් ලෙස සමත් වුණොත් අම්මා සතුටු වන්නේ. තර මා කියලා අනුක්ත කරලා තිබේ. අපි ඒ මා කියලා අනුක්ත කරන්නට හේතු උනේ සමත් වුණොත් කියන අනියමාර්ථ පදේ. අසම්භාව්‍ය ක්‍රියාවේ අනියමාර්ථ පදේ. මේ අනියමාර්ථ පදය දුටු සැනින් අප බලන්න ඕන දුවේ පුතේ ඊට පෙර තියෙන පදය උක්ත පදයක්ද අනුක්ත පදයක්ද සමහරලාට ඔබට මා කියන එකේ උක්තය මම කියලා යෙදෙන්න පුළුවන්. මම උසස් ලෙස සමත් වුණොත්. ඒතකොට ඔබ මෙන්න මේ සමත් වුණොත් කියන පදයේ සැලකිල්ලට ගෙන ඒ අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියන එක ඔබේ මනස තුලින් අවබෝධ කරගෙන ඊට පෙර පදේ අනුක්ත විය යුතුයි කියන સિદ્ધාන්තය ඔස්සේ මේ වාක්‍ය නිවැරදි කළ යුතුයි. ඒ අනුව දුවේ පුතේ මා උසස් ලෙස සමත් වුණොත් අම්මා සතුටු වන්නේ. මේ නිවැරදි වාක්‍යය. අප මා කියන අනුක්ත පදේ යොදන්නට හේතු උනේ සමත් වුණොත් කියන අසම්භාව්‍ය ක්‍රියාපදේ. ඒ වගේම තවත් වාක්‍යයක්. ගුරුවරුන් රැස්වීම අමතද්දී ළමයි අත්පල සම්දුනි. දෙවියන්ට බලන්න. ළමයි අත්පල සම්දුනි. ඒ කොටස උක්තේට ආඛ්‍යාතේ. හැබැයි අපි බලනවා රැස්වීම අමතද්දී කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදයක්. ඒ නිසා අපි සොයාගෙන යන්න ඕන අන්න ගුරුවරු කියලා ප්‍රශ්න පත්‍රය ඔබට ලැබුණා නම් අප එය නිවැරදි කරන්න ඕන අනුක්ත පදය යොදමින් ගුරුවරුන්. ඒ අනුව නිවැරදි වාක්‍යයක් වෙනවා ගුරුවරුන් රැස්වීම අමතද්දී ළමයි අත්පොළ සම්දුනි. දුවේකුයි. වාක්‍ය රීතිය තුළ සමග කැටුව එක්ව යන පදයන් නිතර ඔබට එන්නේ. මේ සමග කැටුව එක්ව යන පද යම් වාක්‍යයක යෙදුනන් පස්සේ ඊට පෙර උක්ත පදයක් තියෙනවා නම් අනුක්ත කරනවා. උදාහරණයක් දෙමාපියෝ යෙදලා තියෙනවා නම් දැන් ඔබ දන්නවා අනුක්තය දෙමාපියන්. ගුරුතුමිය ළමයින් යෙදලා තිබෙනවා. එතකොට ඔබ කල්පනා කරන්න ඕන ඒ උක්තයද අනුක්තයද කියන්නේ. ළමෙන් අනුක්ත පදයක්. එවිට අප කල්පනා කරමින් වෙනසක් කළ යුතු නැහැ. අපි බලමු දුවේ. දෙමාපියන් සමග දරුවෝ පාසල් යනවා. එතකොට දරුවෝ පාසල් යනවා සමග නිපාතයක් තියෙනවා. ඔබට ලැබිලා තියෙන්නේ දෙමාපියන් කියලා අනුක්ත පද. ඒ අනුව ඒ නිවැරදි වාක්‍යය. මෙහි දෙමාපියෝ තිබුණා නම් ඔබ ඒ දෙමාපියන් යනුවෙන් අනුක්ත කළ යුතුයි. අප තව වාක්‍යයක් බලමු. ගුරුතුමිය ළමයින් කැටුව භාෂාගාරයට ගියා. නම් බලන්න දුවේ. භාෂාගාරයට ගුරුතුමිය ගියා. හැබැයි කවුරු සමගද? ළමයින් කියන්නේ උක්ත පදයක්ද අනුක්ත පදයක්ද? අනුක්තයි. බොහොම හොඳයි. මට කියන්න බලන්න ළමයින් කියන පදේ උක්ත පදේ. ළමයි. බොහොම හොඳයි. ළමයි කියන පදේ ඇවිත් තිබුණා නම් විභාගෙදී ඔබ එය අනුක්ත කළ යුතුයි ළමයින්. ඒ අනුව ගුරුතුමිය ළමයින් කැටුව භාෂාගාරයට ගියාය නිවැරදි වාක්‍යයක්. කැටුව කියන පදයට පෙර ළමයින් යනුවෙන් අනුක්ත කර සැටි ඔබට පැහැදිලි වන්නේ. දරුවනි. තවත් වාක්‍ය රීතියක් අපි ගමු. වැනි සඳහා උදෙසා පිණිස මෙන් සේ ලවා මෙයාද නිපාතේ. මේ නිපාත පදයක් යම් වාක්‍යයක දක්නට ලැබුණොත් ඔබ වහාම ක්‍රියාත්මක වෙලා
ඒ නිපාත පදය හා සම්බන්ධ පෙර පදය උක්ත පදයක් නම් යෙදී තිබෙන්නේ ඔබ එය අනුක්ත කරමින් නිවැරදි කළ යුතුයි. උදාහරණයක් අපි බලමු. දෙවියන් වැනි මිනිස්සු අප අතර විත්. මේ කාලේ අපිට දකින්නත් ලැබෙනවා. ඒ වගේ සමාජ සත්කාර කරන මිනිස්සු. දෙවියන් වැනි මිනිස්සු අප අතර විත්. ඔබට පේනවා නිපාත පදයක් ඉදලා තියෙනවා. වැනි කියන. මෙන්න මේ වැනි නිපාතයට පෙර දෙවියන් කියන පදේ අනුක්තව මම අපේ දරුවන්ගෙන් විමසනවා දෙවියන් යන්නේ උක්තය මොකක්ද? දෙවියෝ බොහොම හොඳයි. එහෙමනම් දෙවියෝ යන්න මේ වාක්‍යයේ මුලට යෙදී තිබුණේ නම් ඔබ එය දෙවියන් යනුවෙන් අනුක්ත කරන්නට ඔබට සිදු වෙනවා. එසේ කරන්නේ වැනි කියන නිපාතයේ සැලකිල්ලට ගෙන දුවේ පුතේ. අපි තව වාක්‍යයක් බලමු. අපි යහපත් මිනිසුන්සේ හැසිරෙමු. තමන සේ කියන නිපාතේ. අපි යහපත් මිනිසුන්සේ නිපාතයක් එක්ක මිනිසුන් යෙදලා තියෙනවා. මම ඔබෙන් විමසනවා මිනිසුන් යන්නේ උත්තේ. ඔව් මිනිස්සු. තව වාක්‍යයක් අපි බලමු. බල්ලා නරියෙකුසේ කෑ ගැසුවා. දැන් බලන්න. සේ කියන නිපාතේ. නරියෙකු කියලා අපි. නරියෙකුසේ. එතකොට අපි අපේ දූපතුන්ට මේ උක්ත පදයේ සමග ප්‍රශ්නය සකස් වෙන්න පුළුවන්. දූපතු. ඔබ මට පාසන්න නරියෙකු කියන එකේ උක්තය බොහොම හොඳයි. නරියෙක්. එහෙනම් ඔබේ ප්‍රශ්න පත්‍රයේ බල්ලා නරියෙක්සේ ගැසුවේ කියලා ලැබෙන්න පුළුවන්. ඔබ කුමක්ද කළ යුත්තේ? බල්ලා නරියෙකු එහෙම නැත්නම් නරියෙකු කියලා අනුක්ත කරන්නට ඔබට සිදු වෙනවා. අපි එසේ සිදු කිරීමේදී සැලකිල්ලට වාජනය කරන්නේ සේ කියන නිපාත. එහෙනම් දුවේ පුතේ මේ වගේ වාක්‍ය රීතීන් පිළිබඳව ඔබ දැනගත යුතුයි. ඔබේ විෂය මාලාවන්දී ඔබ මේවා ඉගෙන ගන්නවා වගේ මතකයේ රඳවා ගැනීම නිවැරදිව වාක්‍ය නිර්මාණය කිරීම මගින් ඉහළ ලකුණක් ලබා ගන්නට ඔබට හේතු වෙනවා. තවත් වාක්‍ය රීතියක්. ඊට වැදගත් වාක්‍ය රීතියක් තමයි සංශයාර්ථය කියන්නේ. දුවේපති. සංශයාර්ථය කියන්නේ සැකයෙන් පවසන අදහස කියන එක. සැකකට යුතු අදහසක්. ප්‍රධාන වැකියකට සම්බන්ධ කිරීමේදී අන්තර්වැකියක් මගින් මේ සම්බන්ධ කිරීම තමයි අපේ භාෂාවේ පිළිගත් ලක්ෂණය. එහි අන්තර්වැකියේ උක්ත පදයක් තිබේ නම් එය අප අනුක්ත කරමු. ඊට අනුව ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තැබීම තමයි පිළිගත් සම්ප්‍රදාය. අපි බලමු උදාහරණයක්. දුවේ පුතේ. දරුවන් හොඳින් පාඩම් කරති දෙමාපියෝ සිත. මේ නිවැරදි වාක්‍යය. දැන් බලන්න. මේ වාක්‍ය දෙකක් තියෙනවා. මේ සංශයාර්ථයේ වාක්‍යවල වාක්‍ය දෙකක් තියෙනවා. එක වාක්‍යයක් ප්‍රධාන වෙන්නේ. අනෙක් වාක්‍ය අන්තර්වාක්‍ය. අපි අන්තර්වාක්‍ය හඳුනාගෙන අන්තර්වාක්‍යයේ තියෙන උක්ත පදේ අනුක්ත කරලා ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනෙන් තමයි. අපි දැන් බැලුවොත් මෙහි ප්‍රධාන වාක්‍ය තමයි දෙමාපියෝ සිත. දෙමාපියෝ බහුවචනයි ඊට අනුව සිතති. අන්තර්වාක්‍ය දරුවන් හොඳින් ඉගෙන ගනිති. බලන්න දුවේ. දරුවන් සමහරලා ඔබට ලැබෙන්න පුළුවන් මේ උක්තය. කුමක් උක්තය? බොහොම හොඳයි. දරුවෝ. නමුත් අපි අනුක්තයයි ගන්න. ඒ අනුව දරුවන් හොඳින් පාඩම් කරති. අපේ දරුවන්ට මේ සංශයාර්ථය හඳුනා ගන්න හොඳම තැන තමයි ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාත. සැකයෙන් මෙන්න මෙතන මේ ඉගෙන ගනිති කියන ස්ථානය. ඒ අනුව වාක්‍ය නිවැරදිව ඔබට දක්වන්න පුළුවන්.
තවත් වාක්‍යයක් දුවේ පුතේ. අපි මේ ආකාරයට ගෙන බැලුවොත් මායි යති තාත්තා සැකසිත. දැන් බලන්න. මේ ප්‍රධාන වාක්‍ය කුමක්ද? තාත්තා සැකසිතයි. අන්තර්වාක්‍ය මා එහි යති. දැන් සමහරවිට අපේ දුබුදුන මේ වාක්‍ය ලැබෙන්න පුළුවන් මම එහි යති. වැරදි. මම එහි යති වැරදි. තර යති කියන සංශයාර්ථයක් එක්ක අනුක්ත කිරීම අවශ්‍යයි. එලෙස ලැබුණොත් ඔබ ඒ නිවැරදි කළ යුතුයි මා යති. ඒ අනුව මායි යති මේ අන්තර්වාක්‍ය මා කියලා අනුක්ත වී ඇති සැටි යති යන ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතී යෙදී සැටි ඇති ඔබට පැහැදිලි ඇති. ඒ අනුව ප්‍රධාන වාක්‍යයේ තාත්තා ඒක වචනයි සැකසිතයි. මේ ආකාරයේ වාක්‍ය නිර්මාණයේදී සංස්කාරය කියන වාක්‍ය රීතිය බොහෝ විට වැදගත් වෙලා තියෙනවා. අපි තවත් ගත්තොත් සදුදා ගුරුවරුන් සේවයට නොඑති විදුහල්පතිතුමා සිතයි. දැන් බලන්න විදුහල්පතිතුමා සිතයි ප්‍රධාන වාක්‍ය. සදුදා ගුරුවරුන් සේවයට නොඑති. අපිට පේනවා අන්තර්වාක්‍ය තුල ගුරුවරුන් යනුවෙන් අනුක්ත කොට ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තබා ඇති ආකාරය. තවත් වාක්‍ය රීතියක් යුතුය මැනවි යෙහි. දුවේ පුතේ. යුතුය මැනවි යෙහි යනුවෙන් වාක්‍ය සමාප්ත වෙන අවස්ථාව ඔබ දැකලා. එවන් අවස්ථාවකදී ඔබ කළ යුත්තේ එම වාක්‍ය හොඳින් වටහාගෙන ඊට සම්බන්ධ පද අනුක්ත කිරීමයි. පදිකයන් පාරේ දකුණෙන් යා යුතුය. තමන්නේ යුතුය කියන පදෙත් එක්ක පදික යන් කියන අනුක්ත වෙලා. කොහොමද පදිකයන්ගේ උක්ත පදේ? පදිකයෝ. ඔබට යම් අවස්ථාවක පදිකයෝ කියලා මේ වාක්‍ය යෙදෙන්න පුළුවන්. එවන් අවස්ථාවක ඔබ අධික යන් කියා ඒ අනුක්ත කළ යුතුයි. ඒ වගේම පුරවැසියන් පුජ්‍යල දුරස්ත බව රැකීම මැනවි. අද කාලෙට මේ වෛරස් රෝගයත් සමග ඉතා වැදගත් වාක්‍යයක් දුන්නා. පුරවැසියන් පුජ්‍යල දුරස්ත බව රැකීම මැනවි. දැන් මැනවි කියන ආඛ්‍යාතය සලකිලටගෙන ඔබට මෙම වාක්‍ය ලබා දෙන්න පුළුවන් පුරවැසියෝ කිය. පුරවැසියෝ යන්න තිබුණොත් අපේ අනුක්ත කරන්නේ කෙසේද? පුරවැසියන්. ඒ අනුව පුරවැසියන් පුජ්‍යල දුරස්ත බව රැකීම මැනවි නිවැරදි වාක්‍යයක් වෙනවා. ඒ පුතේ අපේ ව්‍යාකරණ රීතියෙන් තුල තවත් ඊටාම වැදගත් ව්‍යාකරණ අංගයක් තමයි ඇත නැත රීතිය. මේ ඇත නැත රීතියේ වාක්‍ය සමහර දරුවන් ඉතා හොඳින් අවබෝධ කර තිබෙන බවක් අපට දකින්න ලැබෙන්නේ. බොහෝ අවස්ථාවලදී දරුවන් ඇත නැත පදයට පෙර තියෙන පදේ අනුක්ත කිරීමයි කරන්නේ. නමුත් දුවේ සියලුම පද එලෙස අනුක්ත නොකරන අවස්ථාත් උදාහරණයක් තිබෙනවා. ඇත නැත යන ආඛ්‍යාත පදයට පෙර පූර්ව ක්‍රියාවක් හෝ කෘදන්තයක් යෙදී තිබෙනවා නම් පමණයි අප එය අනුක්ත කරන්නේ. එසේ නොමැති අවස්ථාවලදී අප ඊට පෙර තියෙන පදේ උත්තරූපයෙන්මයි තබන්නේ. අපේ දුරුතුන් හොඳට මතක තබා ගන්න. එසේ නොවන කල්ලි සියලුම පද අපේ දරුවන් අනුක්ත කරන්නට යනවා. මේ නිසා සමහර අවස්ථාවලදී ඔබේ වාක්‍යය ඔබට පහසුවෙන් ලකුණක් ගත හැකි වාක්‍ය ඔබ වරද්ද ගන්න අවස්ථා අප දැක තියෙනවා.
අපි බලමු දුවේ පුතේ කොහොමද එහෙම පූර්වක්‍රිය බලා කවා රවා ගයා අර ඇත හරි නැත හරි පදයට පෙර එබඳු පදයක් තියෙනවා නම් පමණයි දුවේ පුතේ අපි පදය අනුක්ත කරන්නේ ප්‍රදන්තයක් දුවන නටන බලන රාවන ගායන හඬන පිසන මේ වගේ කෘදන්ත යම් කිරීම අදහසක් තියෙන පදයක් ඇතනත පදයට පෙර තිබෙනවා නම් පමණයි අපි අනුක්ත කරන්නේ අපි බලමු වාක්‍යයක් අරගෙන ඇතනත රූපවල දරුවනි රෝහලේ වෛද්‍යවරු ඇත මම අපේ දූපුතුන්ට ලබා දෙනු මේ වාක්‍ය නිවැරදි රෝහලේ වෛද්‍යවරු ඇත නම ඇත්ත කියන පදයට පෙර තියනවද පූර්ව ක්‍රියා තියනවද කෘදන්ත රූප එහෙම දෙයක් නෑ එහෙනම් දුවේ පුතේ අපිට උක්ත රූපෙන් තියන්න වෙන්නේ රෝහලේ වෛද්‍යවරු ඇත අපි වෛද්‍යවරු කියනේහි අනුක්තය වෛද්‍යවරු නමුත් අපි අනුක්ත කරන්නේ ඇත කියන පදයට පෙර පූර්ව ක්‍රියාවක් වූ කෘදන්තයක් තිබෙනවා නම් පමණයි ඒ නිසා මෙම වාක්‍ය නිවැරදි දුවේ අපිට අවශ්‍ය නම් අපි බලමු රෝහලේ වෛද්‍යවරුන් පැමිණ ඇත දැන් බලන්න ඇත කියන පදයට පෙර පූර්ව ක්‍රියාපදයක් යෙදලා තියෙනවා කොහොමද පැමිණ අන්න පැමිණ නිසා අපි වෛද්‍යවරු කියන පදය වෛද්‍යවරුන් කියලා අනුක්ත කරනවා මා විශ්වාස කරනවා අපේ දූපතුන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ අවබෝධ කරගන්න නැති සමහර දරුවන් සෑම පදයක්ම අනුක්ත කරන්නට පෙළඹෙලා තියෙනවා එසේ නොකර ඔබ ඊටා මනවින් මේ අවබෝධ කරගනී කියලා අප විශ්වාස කරනවා දුවේපුත් ඔබට ලැබෙන තවත් වාක්‍ය රීතියක් තමයි ඇයි කෙසේද කවරදාද මොනවාද වැනි ප්‍රශ්නාර්ථ වලින් වාක්‍ය සමාප්ත වෙනවා ඇයි කෙසේද කවරදාද මොනවාද මේ වගේ අවස්ථාවකදී ඔබ කල යුත්තේ ඊට අදාළ පද සොයාගෙන ගොස් අනුක්ත කිරීම උදාහරණයක් මිනිසුන් අවංක නොවන්නේ ඇයි ඔබට ලැබී තිබුණේ මිනිස්සු යන්න නම් ඔබ මිනිසුන් යනුවෙන් ඒ නිවැරදි කළ යුතුයි අප අද කාලයට ගැලපෙන වාක්‍යයක් ගත්තොත් අප කොරෝනාවෙන් මිදෙන්නේ කවදාද බලන්න කවදාද කියලා ප්‍රශ්නාර්ථයෙන් වාක්‍ය සමාප්ත වෙලා තියෙනවා එතකොට ඔබට ලැබෙන්න පුළුවන් අප යන්නේ උක්ත පද මම අපේ දරුවන්ගෙන් විමසන මොකද පුතේ අප කියනෙහි උක්තය බොහොම හොඳයි අපි නමුත් අපි කොරෝනාවෙන් මිදෙන්නේ කවදාද වාක්‍ය වැරදි ඒ නිවැරදි වෙන්න ඕන අප කොරෝනාවෙන් මිදෙන්නේ කවදාද නැත්නම් කවරදාද එතකොට කවරදාද කියලා වාක්‍ය සමාප්ත වීමත් සමග අප එහි වාක්‍යයේ තියෙන උක්ත පදේ අනුක්ත කිරීම තමයි වාක්‍ය සම්ප්‍රදාය මම විශ්වාස කරනවා අපේ දරුවන්ට ඒ වැටහෙන්නේ නැති කියලා ඒ වගේම ඌ කියන කෘදන්ත පද යම් වාක්‍යවලදී ඔබට ලබා දෙයි මෙන්න මේ ඌ කියන කෘදන්ත පදය ඌ කියන පදය ඔබ යම් වාක්‍යයක දුටුවේ නම් දුවේ ඔබ ඊට සම්බන්ධ උක්ත පදයක් නම් තියෙන්නේ අනුක්ත කිරීමයි වාක්‍ය සම්ප්‍රදාය උදාහරණයක් අකීකරු දරුවෙකු වූ සිරිදාස් පසුව යහපත් ළමයෙක් වී දැන් බලන්න දරුවෙකු වූ කියලා එදිලා තියෙනවා දරුවෙකු දෙපතේ දරුවෙකු යන්නේ යුක්තේ දරුවෙක් ඔබට සමහරවිට දරුවෙක් කියලා આવොත් ඔබ දරුවෙකු යනුවෙන් අනුක්ත කර යුතුයි ඌ කියන මේ පදේ
දුටු අවස්ථාවලදී බලමු අපි ලේඛකයෙකු ඔහු දක්ෂ ගායකයෙක්ද වී. දැන් බලන්න දුවේ ලේඛකයෙකු ඌ කියන පදේ නිසා ලේඛකයෙක් කියන්න තිබුණේ නම් ඔබ කළ යුත්තේ ලේඛකයෙකු ඌ යනුවෙන්නේ නිවැරදි යුතුය. මේ ආදී වාක්‍ය සම්ප්‍රදායන් රාශියක් අපේ භාෂාවේ තියෙනවා. ඒ වගේ වී කියන අතීත තුදන්ත පදයට පෙර යෙදෙන කර්තෘපද දේවදූත අපි අනුක්ත කරමු. වී ඔබට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. යම් වාක්‍යයක වී අකුර මෙන්න මේ අතීත කාල කෘදාන්ත පදේ. යම් වාක්‍යයක යෙදී තිබෙනවා නම් ඔබ ඊට හා සම්බන්ධ පද අනුක්ත කරන්න. ඒ නිසා තමයි මම අපේ දූපුතුන්ට මතක් කරේ මේ වාක්‍ය නිර්මාණය කරන්නට පෙර ඔබ දැනගත යුතු වෙනත් ක්‍රියාරණ සිද්ධාන්ත රාශියක් තියෙනවා. මාගේ පළමු වීඩියෝ මගින් මම ඔබට පැහැදිලි කරලා තිබෙනවා. ඔබ හොඳින් එය නරඹන්න. එවිට මේ වාක්‍ය නිර්මාණය කිරීම ඔබට ඉතා පහසු වෙයි. යම් වාක්‍යයක මේ වී කියන පදේ දකින්න තිබෙනවා නම් මේ අතීත කාල ප්‍රදාන්තය ඔබ අනුක්ත කරන්න. දුවපොඩි උක්තය සහ අනුක්තය අවබෝධ කර නොගෙන වාක්‍ය නිර්මාණය කරන්න අපහසුයි. එසේනම් බලමු අපි දක්ෂ ගායිකාවක වී සිටි සුනිලා සිල් මාතාවක වී චීත්තේ සැඳ සමය සතුටින් ගත කළා. දැන් බලන්න දුවපොඩි දක්ෂ ගායිකාවක වී ඔබට ගායිකාවක් තිබුණා නම් ඔබ ගායිකාවක කියලා අනුක්ත කරන්න ඕනේ. සිල් මාතාවක් කියලා තිබුණා නම් සිල් මාතාවක කියලා ඔබ අනුක්ත කරන්න ඕනේ. ඒ නිසා උක්ත අනුක්තය පිළිබඳව මන අවබෝධයක් වාක්‍ය නිර්මාණයේදී අපේ දරුවන්ට අවශ්‍ය වෙනවා. දෙවි සමහර මගතොකී විශේෂයෙන්ම පාරවල්ලිම සකස් කරන අවස්ථාවේදී ඔබ දැකලා ඇති යම් යම් පුවරු මගින් යම් උපදේශයන් සඳහන් එලෙස දැක ඇති ප්‍රකාශ මා පවසන්නම් එහි තිබූ වාක්‍යය වැඩ කරන්නේ කම්කරුවන් යම් කෘදන්ත රූපයකින් කිසියම් අවධාරණයක් ප්‍රකාශ කරන විට අපි අනුක්ත රූපයෙන් එය තබන. ඒ නිසා වැඩ කරන්නේ කෘදන්ත රූපයක් නේද? කම්කරුවන්ය අනුක්තයි. දෙපදේ ඔබ වාසන්න බලන්න. කම්කරුවන්යන්ෙහි උක්ත රූපේ කම්කරුවෝය වැඩ කරන්නේ කම්කරුවෝය වැරදි වාක්‍ය රීතියක්. වාක්‍ය සම්ප්‍රදාය තමයි වැඩ කරන්නේ කම්කරුවන්. රට පාලනය කරන්නේ පාලකයන්ය. දෙවිදි ඔබ පවසන්න පාලකයන්ය යන්නේ යුක්තේ බොහොම හොඳයි. පාලකයෝය. නමුත් රට පාලනය කරන්නේ පාලකයෝය වැරදි වාක්‍ය රීතිය. ඒ නිවැරදි යුක්තේ පාලකයන්ය යන්නේ. දරුවනි තවත් ඉතා වැදගත් රීතියකට මා දැන් යමු. ඒ තමයි නිත්‍ය බහුවචන රීති. නිත්‍ය බහුවචනයේ යන්නේ අදහස් වන්නේ නීතියෙන් බහුවචනය ගන්නා උක්ත පද රාශිය අපේ භාෂාවේ තියෙනවා. අය කෙනෙක් සමහර ඇතනි කවුරු යාමි කිසිවෙක් ඇතැම් කවර මේ ආදී පද. මේ උක්ත පදය යම් වාක්‍යයක යෙදී ඇති කල අපේ ආඛ්‍යාතය බහුවචනයෙන් තැබීම සම්ප්‍රදාය. එනමුත් පැහැදිලි ඒකාර්ථවත් බවක්
නিত্য බහුවචන පදයක් වාක්‍යයේ යෙදී ඇත. එම වාක්‍යයෙන් පෙනී යන්නේ නම් ආඛ්‍යාතයේ බහුවචනෙන් නොතබන ක්‍රමයක්ද වේ. ඔබ මතක බාගත යුතුයි. දුවේපු. අපි බලමු මේ සඳහා වාක්‍ය කීපයක්. අපේ බුද්ධිලකාවේ තියෙනවා. උදේනි පුරසනගිලි වෙන්න. නට ආයේ සුරා මති. දැන් බලන්න. ආඛ්‍යාතයේ වාක්‍යයක මුලටම ආයෙ දෙන්න පුළුවන් දෙයක්. නටත් කියන්නේ නටත්. නටත් ආයේ සුරා මති. ඇයි නටත් කියන්නේ? ආයේ කියන නිත්‍ය බහුවචන පදයට අනුව. ඒ නිවැරදි කාව්‍ය පාදයක්. ඒ නිවැරදි. තේපුති. බලමු. කෙනෙක් වෙනසෙති හැනී හුල්වල. කෙනෙක් නිත්‍ය බහුවචන පදය. වෙනසෙති. දැන් බලන්න බහුවචන ආඛ්‍යාතයක් ආවා. නිත්‍ය බහුවචනයි. සමහරෙක් විභාගයෙන් සමත් වෙති. සමහරෙක් විභාගයෙන් සමත් වෙති. නමුත් දුවේපුති. අපි බලමු. එක්කෙනෙක් හොඳින් ඉගෙන ගන්න. හරිද වැරදි? එක්කෙනෙක් දුවේපුතේ නිත්‍ය බහුවචන පදය එහි කෙනෙක් යනුවෙන් යෙදුණත් එක්කෙනෙක් කියලා විශේෂ කරලා තියෙනවා. ඒ නිසා වාක්‍ය තුල ඒකාර්ථය තියෙනවා. එබැවින් දුවේපුතේ එබඳු අවස්ථාවලදී ඔබ මතක තබා ගත යුතුයි. එක් කෙනෙක් හොඳින් ඉගෙන ගනි. එක්කෙනෙක් හොඳින් ඉගෙන ගනි. ඒ වගේම අප බැලුවොත් දොස්තර කෙනෙක් වාට්ටුවට ඇති කියන්නේ ඒකාර්ථව. දොස්තර කෙනෙක් වාට්ටුවට එයි. මේ ආදි වශයෙන් ඔබ මතක තබා ගත යුතුයි. වාක්‍ය ක්‍රියාවක් මෙන්න විභාගවලදී නිතර පැමිණෙන වාක්‍ය රීතියක් විදිහට මා කැමැති ඔබට හඳුන්වලා දෙන්න මේ නිත්‍ය බහුවචන රීතිය. ඒ වගේ හෝනිපාත. දුවේපුතේ හෝනිපාතයේදී වාක්‍ය නිර්මාණය කියන්නේ. හෝනිපාතය තුළ ආඛ්‍යාතයට ආසන්න පදය අපි සැලකිල්ලට ගන්නවා. විශේෂයෙන්ම පුරුෂ ભેදයට අනුව ආඛ්‍යාතයට ආසන්නව තියෙන පද. ඊට අනුවයි අපි අවසාන ක්‍රියාව තබන්නේ. දුවේපුතේ අපි බලමු. පියා හෝ මව. අපි ගත්තොත් පියා හෝ මව හෝ රැස්වීමට සහභාගී. කොහොමද ආඛ්‍යාත? කොහොමද වන්නේ? මොකද අවසානට ලං වෙලා ඉන්නේ දුවේපුතේ මව. සම්මව කියන ස්ත්‍රී අර්ථයට අනුවයි අපි ආඛ්‍යාතය දැබී වන්නේ. ඒ වගේම අක්කා හෝ මම අම්මාට උදව්. දැන් බලන්න අක්කා හෝ මම පදේ සැලකිල්ලට ගන්නවා. පුරුෂ ભેදය ගැන හිතන්න වෙන්නේ. නේද? ඒ අනුව අක්කා හෝ මම අම්මාට උදව් වන්නේ. මොකද මම කියන වචනෙත් එක්ක හෝනිපාතයක් එක්ක අක්කා එපී ගියා. මම බලවත් වුණා. මම කියන එකේ පුරුෂ ભેදය හිතන්න උනා අපිට. ඒ අනුව දුවේපුතේ අක්කා හෝ මම අම්මාට උදව් වන්නේ මම කියන උත්තම පුරුෂ ඒකවචන පදයට අනුවයි අපි ආඛ්‍යාතය පිළිටවන්නේ. මම හෝ තෝ හෝ. නම් බලන්න. මම දුබල වෙනවා දුවේපුතේ. තෝ බලවත් වෙනවා. මම හෝ තෝ හෝ දර කඩවි. මොකද තෝ කියන පදයට අනුව හි යනුවෙන් අපි ආඛ්‍යාතය තබන්නේ. ඉතින් දුවේපුතේ හෝනිපාතයක් නිතර විභාගෙදී ප්‍රශ්න සඳහා ඔබට ලැබෙනවා. ඔබ මතක තබා ගත යුතු තවත් කොටසක්. ඒ වගේම හේවත් නිපාත, නොහොත් නිපාත. දුවේපුතේ අපි බලමු. හේවත් නිපාතයේදී කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ? හේවත් නිපාතයට දෙපැත්ත සමානව යෙදී. පියා හෙවත් තාත්තා නිවසට එයි.
නමුත් දුවේ පුතේ පියා හෙවත් අම්මා නිවසට වැරදි නේද? පියා හෙවත් අම්මා යොදන්න බෑ අපිට. ඒ නිසා ඔබ මතක තබා ගත යුතුයි. ජයවර්ධනපුරේ හෙවත් කෝට්ටේ අපේ අගනුවර අපිට එදිය හැකියි. නමුත් ජයවර්ධනපුරය නොහොත් ඒ වැරදි වහරක් විය යුතුයි. ඒ වගේම නොහොත් නිපාත. දෙවොත් නොහොත් නිපාතයේදී අවසාන ක්‍රියාවට ආසන්නව යෙදෙන පදේ තමයි බලවත් වෙන්නේ. යම් භික්ෂුන් වහන්සේ නමක වුවත් වාක්‍යයකදී ඇති කල්හි අවසාන ක්‍රියාවට යෙදී නැත්තම් ඒ භික්ෂුන් වහන්සේගේ තියෙන බලය ගුණය අඩු වෙන ආකාරයක් තමයි මේ වාක්‍ය රීතිය තුළ තියෙන්නේ. අපි උදාහරණයකින් මේ වටහා ගමු. තෙරුන් වහන්සේ නොහොත් ඇවිත්තය. දැන් දූපුතුන්ට පේනවා ඇති. ඇවිත්තය තමයි අවසානට ලං වෙලා තියෙන්නේ. තෙරුන් වහන්සේ නොහොත් ඇවිත්තය විහාරයට යයි. දුවේ පුතේ මේ වාක්‍යයම අපි බලමු. ඇවිත්තය නොහොත් තෙරුන් වහන්සේ. දැන් ඔබට පේනව නේද? අන්න තෙරුන් වහන්සේ අවසානට ලං. ඒ අනුව තෙරුන් වහන්සේ විහාරයට වඩිනසේක. විහාරයට වැඩියට ආදි වශයෙන් අප ආඛ්‍යාතය තබන්නේ ඒ සිද්ධාන්තයට බව ඔබ මතක තබා ගන්න ඕනේ. පියා නොහොත් මම රැස්වීමට සහභාගී වෙයි. ඒ ආදි වශයෙන්. දුවේ පුතේ. මේ වාක්‍ය නිර්මාණය කිරීමේදී ඔබට තවත් තිබෙනවා සමහර වාක්‍ය රීති කිහිපයක් දී ඇති අදය උක්ත රූපයෙන් තබන රටාවක්. එයත් ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේ එක් රටාවක් තමයි දුවේ පුතේ නාම ආඛ්‍යාත තැබීම. මේ නාම ආඛ්‍යාත තැබීම. ඒ නාම ආඛ්‍යාත තැබීම එහෙම නොයසේ නම් උක්ත රූපයෙන්ම ආඛ්‍යාතය තැබීමේ පිළි. ඒ අනුව මේ උක්තයෙන්ම ආඛ්‍යාතය අවසන් කරන රටාව. ඔබ හොඳින් ඒ අවබෝධ කරගන්න ඕන දේ. හෙතෙම දක්ෂ පාලකයෙක්ය. දැන් ඔබට පේනවද? පාලකයෙක් උක්තයි. හෙතෙම දක්ෂ පාලකයෙක්ය. දුවේ පුතේ. පාලකයෙක් ඔබ අනුක්ත කරන්න. වමෝදයි පාලකයෙකු යෙකු. ඔබ ඒ ආකාරයටම වාක්‍ය අනුක්ත කරොත් ඔබ එම විහෙරණ රීතියට අනුගත වී නැහැ. තව වාක්‍යයක්. ශිෂ්‍යයා ඊතා බුද්ධිමතෙක්ය. ඔබ යම් මේකින් මෙලෙස ලැබුණු වාක්‍ය බුද්ධිමතෙකු කියලා අනුක්ත කරොත් ඔබ ඒ විහෙරණ රීතිය අවබෝධ කරගෙන නොමැති බවයි එයින් පෙනී යන්නේ. මේ වාක්‍ය රීතියත් ඔබේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සඳහා ඇතුළත් විය හැකියි. උදාහරණයක් තව පන්ති නායකයා මමයි. නැත්නම් දරුවන් කියනවා පන්ති නායකයා මමයි. එම වාක්‍ය පන්ති නායකයා මාය වැරදි දුවේ. එනිසා උක්ත රූපයෙන් උක්තයෙන් වාක්‍ය අවසන් කිරීමේ සම්ප්‍රදාය අපේ භාෂාව තුළ තියෙනවා. මේකට අපි කියන්නේ නාම ආඛ්‍යාත තැබීම. අපේ දූපතුන් මතක තබා ගන්න ඕන උක්ත රූපයෙන්ම ආඛ්‍යාතය තැබීමේ පිළිවෙල. තවත් තියෙනවා දුවේ පුතේ. කෝ කොයි කවරහුද ආදි වශයෙන් වාක්‍ය සමප්ත වෙනවා. ඔබ හොඳින් මතක තියාගන්න. කෝ කොයි කවරහුද. උදාහරණයක් අපේ පන්තියේ ළමයි කෝ. දැන් ඔබට
පේනවා ඇති ළමයි. දැන් මම ඔබෙන් විමසනවා දුවේ පුතේ ළමයි යන පදේ අනුත්තය දැන් ඔබට ඉතා පැහැදිලිව මෙයාට පිළිතුරු ලබා දිය හැකියි. ළමයින් බොහොම හොඳයි. නමුත් ළමයින් කියලා ඔබ අනුත්ත කළ යුතු නැහැ. ඒ නිසා වාක්‍යයේ කෝ යනුවෙන් වාක්‍ය අවසන් වී තිබෙන කල්හි ළමයි යනුවෙන් ඔබ උක්ත රූපයෙන් තැබිය යුතුයි. තවත් වාක්‍යයක් අපි. අද පැමිණි සිසුහු කවුරුද? සල්ලමාන නේද? අද පැමිණි සිසුහු කවුරුද? කවුරුද යනුවෙන් වාක්‍ය අවසන් වෙලා තිබෙන්නේ. ඒ නිසා සිසුහු යනුවෙන් උක්ත රූපෙන් තබන්තු. මේ වාක්‍ය රීතියත් අපේ දූ පුතුන් දැනගන්න ඕන. කෝ කොයි කවරුද වශයෙන් වාක්‍ය සමාප්ත වෙන කල්හි දූ පුතේ අපි මේ වාක්‍ය නිවැරදි කරන්නේ උක්ත රූපයෙන්ම තැබීමමයි. තව අපේ දරුවන්ට වාක්‍ය නිර්මාණයේදී ලැබෙන ප්‍රධාන වාක්‍ය රීතියක් තමයි ද්විත්ව. ද්විත්ව උක්තය නම් එකම වාක්‍ය තුල උක්ත පද දෙකක්. ඔබ කල යුත්තේ එම උක්ත පද දෙකම උක්ත රූපයෙන්ම තබා ආඛ්‍යාතය ඊට අනුව තැබීම. එක් පදයකින් කියවෙන අදහස තවදුරටත් පැහැදිලි කිරීමක් දෙවන පදයෙන් සිදු වෙනවා. බලන්න පුතා මේ කාලේ ගොඩාක් වටිනවා. අපි ගත්තොත් වාක්‍යයක් වවන්නෝ දිනන්නෝ වෙති. දැන් බලන්න එකම පිරිසක් ගැනයි කියවෙන්නේ. වවන්නෝ උක්තයි. දිනන්නෝ උක්තයි. අපේ දරුවන් වවන්නෝ දිනන්නන් කියලා අනුක්ත කරොත් ඉපදී වාක්‍ය රීතිය ඔබ පුතේ අවබෝධ කරගන්න. නිසා වවන්නෝ දිනන්නෝ වෙති. ඉවරදී පාරේ යන්නෝ දකුණින් යන්නෝ වෙති. දුවේ පුතේ පාරේ යන්නෝ උක්තයි. දකුණින් යන්නෝ උක්තයි. බලමු අපි ශ්‍රී ලාංකිකයෝ කොහොමද අවසන් කරන්න ඕනේ? වෙමු. නේද? අපි ශ්‍රී ලාංකිකයෝ අපි උක්තයි. ශ්‍රී ලාංකිකයෝ උක්තයි. අපිට අනුව යමු යනුවෙන් අපි ආඛ්‍යාතය කරනවා. මෙන්න මේ රටාව අපේ දූ පුතුන් අවබෝධ කරගන්න ඕනේ. දුවේ පුතේ ඒ වාක්‍ය රටාවට අප කියන්නේ ද්විත්ව උක්තය. උක්ත පද දෙකම උක්ත රූපයෙන් තබල ආඛ්‍යාතයෙන් ඊට අනුව තබන්නට ඔබ එහිදී කටයුතු කර යුතුයි. එමෙන් ප්‍රාර්ථනාවක් ස්වරූපී වාක්‍ය අවසන් කරන්නට සිදුවෙන අවස්ථා අප දකිමු. දුවේ මෙන්න මේ වා ප්‍රත්‍ය මගින් වාක්‍යයක් අවසන් වෙන අවස්ථාවේදී උක්ත රූපයෙන් තැබීම සිදු කළ යුතුයි. ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වාක්‍ය කිහිපයක් මම පවසන්නම්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. දුවේ පුතේ දැන් බලන්න වෙත්වා ප්‍රාර්ථනාක්‍යාතයක් තියෙනවා. හැබැයි වෙත්වා කියන ප්‍රාර්ථනාක්‍යාතයක් එක්ක සියලු සත්වයෝ උක්තයි. මම අපේ දුව පුතාගෙන් අහනවා සියලු සත්වයෝ අනුක්ත කරන්න බව නේද ඔබ? සියලු සත්‍යයන් බොහොම හොඳයි. නමුත් සියලු සත්‍යයන් යනුවෙන් අපි අනුක්ත කරන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා. අපි භාවනා කරන විට පවසන්නේත් එහෙමයි. ඒ වගේම දුවේ පුතේ බලමු අපි මම නිදුක් වෙම්වා. බලන්න මම නිදුක් වෙම්වා වෙමිවා ප්‍රාර්ථනාවක. ඒ නිසා මේ ප්‍රාර්ථනාක්‍යාතිය තුල උක්ත රූපයයි අපි යොදා ගන්න. ඒ නිසා දරුවන් යම් මුලා වීමකටපත් මම යන උක්ත පදයේ මා යනුවෙන් අනුක්ත කළ යුතු නැහැ. ඉතින් අපි නිදුක් වෙමුවා බලන්න පුතේ
අපි නිදුක් වෙමුවා නුඹ නිදුක් වෙහිවා මේ ආදි වශයෙන් මෙම ප්‍රාර්ථනා ක්‍යාතයකදී උක්ත රූපයෙන් ඒ පද තැබීම සිදු කරන්නට ඔබ මතකයේ රඳවා ගත යුතුයි. දුවේපුතු ල ලු සිංහලයේ තියෙන නිපාත දෙක. මේ නිපාත කුමන නිපාතද කියලා මම අපේ දූපුතුන්ගෙන් අහනවා. ඔබම හොඳයි. ශ්‍රුති සූචන අර්ථයේ නිපාත. මොකක්ද පුතේ ශ්‍රුති සූචන අර්ථය කියලා කියන්නේ? බොහොම හොඳයි. ඇසූ දෙයක් තවත් කෙනෙකුට පැවසීම සඳහා අපි මේ නිපාතය යොදාගන්නේ. යාළුයිලු, දුවෙක්ලු, පුතෙක්ලු ආදි වශයෙන්. දෙපොතේ අපි මේ නිපාතයකින් වාක්‍ය සමාප්ත වෙන විට අපේ දූපුතුන් දැන් හොඳින් දන්නවා උක්ත අනුක්ත බෙහෙද. දෙපොතේ අපි එවිට උක්ත රූපයයි යොදා ගන්න. අපි බලමු වාක්‍ය කීපයක් ඇසුරින්. ඔහු නළුවෙක්ලු. දැන් බලන්න. ලු නළුවෙක්ලු. දෙපොතේ ඔය ඔබ පවසන්න නළුවෙක් අනුක්ත කරන්න බලන්න. නළුවෙක්ලු. නමුත් එලෙස ඔබ යොදන්නේ නැහැ. ඔහු නළුවෙක්ලු. ඒ වගේම ඈ දක්ෂ නිලයක්ලු. මෙම දිනවල ගෙදරලු. අපි එහෙම කියන අවස්ථා තියෙනවා. බලන්න පුතේ. කවුරුහරි පවසන ආකාරය තියෙන්නේ. ඈ දක්ෂ නිලයක්ලු. මේ අහපු දෙයක් අපි පවසන. නිලියක්ලු. බලන්න ලියන්නත් එක්ක. උක්ත ස්වරූපී. දුවේපුතු නිලියක්ලු. නිලියකලු කියලා ඔබ ඒ අනුක්ත කරන්නේ නේ. මේ නිසා ල ලු නිපාත වලින් ආඛ්‍යාතය තබන පිළිවෙල හොඳින් ඔබ වටහා ගත යුතුයි. අපේ ක්‍රීඩකයෝ මෙම දිනවල ගෙදරලු. තමයි පුතේ. ගෙදරලු මේ අහපු දෙයක් කියනවා. ඒ නිසා අපි උක්ත රූපයයි එහිදී යොදා ගන්න. ක්‍රීඩකයෝ කියලා අපි යෙදුවේ. එය ක්‍රීඩකයන් යනුවෙන් අනුක්ත කොට ඔබ ලිව්ව එම වාක්‍ය රීතිය වැරදි සහගත වෙනවා. දුවේ පුතේ. තව ඊටම වැරදත් වාක්‍ය රීතියක් ඔබෙන් විමසීමට ලක් වෙනවා. තෙම තෙමේ තොම තොමෝ තුමු යන පද සමග වාක්‍ය නිර්මාණය වෙනවා. මේ තෙම තෙමේ තොම තොමෝ යන පද ඒක වචනයි දුවේ. තුමු යන පදය පමණයි බහුවචන පද. අපේ දූ පුතුන් බොහෝ අවස්ථාවල මෙම වාක්‍ය රීතිය වරද්දන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තෙම තෙමේ පුරුෂ ලිංග ඒක වචනයි දුවේ. තොම තොමෝ ස්ත්‍රී ලිංග ඒක වචනයි. මේ සියල්ල සඳහාම අපි ස්ත්‍රී පුරුෂ දෙකටම බහුවචනයේ සඳහා යෙදෙන පදේ තමයි දුවේ පුතේ තුමු කියන පද. ඒ වගේම මේ තෙම තෙමේ තොම තොමෝ තුමු පද මම ඔබට මගේ පළමු වීඩියෝ මගින් යම් අවබෝධයක් ලබා දෙන්න. වාක්‍ය නිර්මාණයේදී විභක්ති පවා වැදගත් වෙනවා කියන්නේ. පෙර විභක්ති. කොහොමද පුතේ පෙර විභක්ති? බොහොම හොඳයි පෙර විභක්ති කියේ ප්‍රථම විභක්ති. මේ පද දුවේ පුතේ ප්‍රථම විභක්ති පද සමගයි බොහෝ විට එන්නේ. ඉතින් එහිදී අපි ආඛ්‍යාතය තැබීමේදී සැලකිලිමත් විය යුතුයි. දැන් රාජතෙම අපි ඒක වචනයි දුවේ පුතේ. රාජතෙමේ ඒක වචනයි. ඒ අනුව රාජතෙම රජතෙමේ උයනට ගියේ වගේ ඒක වචන ආඛ්‍යාතයක් අපි තබන්නේ. පුරුෂ ලිංගය ඒ වගේ. අපි කුමරිතොම කුමරිතොමෝ සමාන දරුවන් මේ පදේ දැක්ක ගමන් තොමෝ දැක්ක ගමන්ම හිතනවා ගෞරවාර්ථයක්. නමුත් දුවේ පුතේ
තොම තොමෝ ඒක වචනයි. ඒ නිසා කුමරිතොම උයනට ගියාය. කුමරිතොම උයනට ගියාය. ඒ ආදි වශයෙන් තමයි අප මේදී ආඛ්‍යාතය ලැබිය යුතු වන්නේ. ඒ වගේම අපිට පුළුවන් දරුවනි නදීතොමෝ සෙමෙන් ගලා වසින්නේ. ඒ වගේ සම්බුලා දේවී තොමෝ වනයේට ගියාය. තොමෝ අපි ගෞරවාර්ථයෙන් තබන්නේ. ඒ නිසා තෙම තෙමේ තොම තොමෝ යන පදත් එක්ක ආඛ්‍යාතය ඒ ආකාරයටයි අප තබන්නේ. තුමු දැන් බලන්න රජතුමු ජනතාවට දන් දී. තුමු පද. ඒ වගේම දුවේ පුතේ. සබා තුමු සබා තොමෝ අප පාසල් වලදී විශේෂයෙන්ම සමිති සමාගම් වල වාර්තා ලියන අවස්ථාවේදී දෙනවා. සබා තොමෝ ස්ත්‍රී අර්ථ නේද පුතේ? එන සබා තොමෝ සතුටින් විසිර ගියාය. සබා තෙමේ පුරුෂාර්ථය. සතුටින් විසිර ගියේ. මේ ආදි වශයෙන් යෙදෙන තෙම තෙමේ තොම තොමෝ තුමු පිළිබඳව වාක්‍ය නිර්මාණයේදී ඔබේ අවධානය යොමු කළ යුතුයි. දුවේ පුතේ. වාක්‍ය රීතීන් අතර තවත් වාක්‍ය රීතීන් රාශියක් තියෙනවා. මම තව කිහිපයක් අමනක් ඔබට මතක් කොට දෙන්න කැමතියි. සමහර අවස්ථාවල ප්‍රාණවාචී හා අප්‍රාණවාචී යන නාමපද දෙකක් යම් වාක්‍යයක යෙදෙන අහඹු අවස්ථා ඔබට ප්‍රශ්න පත්‍රවලදී ලැබෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී දුවේ පුතේ කර්මකාරක ආඛ්‍යාතයේ බහුවචනින් තැබීම තමයි විදග්ධ සම්ප්‍රදාය. කියන්නේ උගතුන් පිළිගත් ක්‍රමය. අප උදාහරණයකින් මේ වඩාත් පැහැදිලි කර ගනිමු. බලමු දරුවනි. වැද්දා විසින් ගිරවාද කූඩුවද වලට පෙරලා දමනු ලබති. නැත්නම් ලබ. දැන් මේ වාක්‍ය බලන්න. කර්මකාරක වාක්‍යයක්. වැද්දා විසින්. දැන් බලන්න දුවේ පුතේ. ගිරවාද කූඩුවද. ගිරවා ප්‍රාණවාචී ඒක වචනයි. කූඩුව අප්‍රාණවාචී ඒක වචනයි. දැන් කර්මකාරකයෙන් ආඛ්‍යාතය තබන්නේ කොහොමද යන ප්‍රශ්නය අපේ දරුවන්ගේ හිත තුළ ලොකු කැළවීමක් ඇති කරනවා. දුවේ ඔබ හොඳට මතක තබා ගන්න. විදග්ධ මතය මේ වාගේ යම් කර්මකාරක වාක්‍ය ප්‍රාණවාචී ඒකවචන පදයක් සහ අප්‍රාණවාචී ඒකවචන පදයක් යෙදී ඇති අවස්ථාවලදී අපි ආඛ්‍යාතය තබන්නේ බහුවචනයි. ඒ අනුව තමයි වැද්දා විසින් ගිරවාද කූඩුවද වලට පෙරලා දමනු ලබති. එහෙම නැත්නම් ලබ. ලබයි යන්න මෙහි වැරදි. මක්නිසාදයක් මේක තමයි උගතුන් පිළිගත් ක්‍රමය. එනිසා මෙවන් වාක්‍යයක් වද්දුවේ පුතේ ඔබේ ප්‍රශ්න පත්‍රයේ ලැබිය හැකි. ඔබ ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේට අමතරව ඒකවචන ස්ත්‍රීලිංග උක්ත පද අතීත කාලයෙන් යෙදෙන අවස්ථා. එවන් අවස්ථාවලදී ආඛ්‍යාතයේ බහුවචනයෙන් තැබීම තමයි විදග්ධ සම්ප්‍රදාය. උගතුන් පිළිගත් සම්ප්‍රදාය. දුවේ පුතේ පැරණි පොතපතේ මෙවන් අවස්ථා ඉදලා තියෙනවා. මහා මායා දේවී පුත්‍රවණක් වැදූ. දුවේ පුතේ මහා මායා දේවී
ඒක වචන. නමුත් පුත්‍රවණක් වැදු මේ බහුවචන ආඛ්‍යාතය. එහෙම නැත්නම් වැදු බහුවචන ආඛ්‍යාතයක් තුයි. ඒ වගේ අපි බලමු. මන්ද්‍රේ දේවී දරු දෙදෙනා නොදැක හැඬුවා. අතීතේ මන්ද්‍රේ දේවී වෙස්සන්තර ජාතකය. දැන් බලන්න. මන්ද්‍රේ දේවී දරු දෙදෙනා නොදැක හැඬුවා. මෙන්න මේ ඒක වචන ස්ත්‍රීලිංග අධය අතීත කාලයෙන් යම් වාක්‍යයක යෙදෙන විට දුවේ පුතේ ආඛ්‍යාතීය බහුවචනෙන් ලැබීමත් පිළිගත් සම්ප්‍රදාය දෙමිනෙලිය සසොබා එපුත් රුවණක් වෙදු බලන්න බහුවචන ආඛ්‍යාතයක් වෙදු යනුවෙන් සඳහන් වෙලා දුවේ වාක්‍ය රීති රාශියක් තියෙනවා. ඔබ මේවා දැනගන්න. මා මෙම වීඩියෝ මගින් මෙම වාක්‍ය රීති 22ක් පමණ සාකච්ඡාවට පාදිනී කර. ඔබ ඊතා හොඳින් මේ ශ්‍රවණය කොට ඔබේ වාක්‍ය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මේ අත්ලක් වෙනු ඇතැයි මා විශ්වාස කරනවා. විශේෂයෙන් උසස් පෙළ අපේ දරුවන් වාක්‍ය 15ක් ලැබෙනවා ප්‍රශ්න අංක 4 යට. දුවේපුතු ඔබට නිශ්චිතයි මෙම වාක්‍ය රීති. ඊට මැනවින් මෙය පරිශීලනය කිරීමෙන් එම ලකුණු 15 සමහර දරුවන් උසස් පෙළදී ලබා ගන්නා ආකාරය පිළිතුරු පත්‍ර ඇගීම් කටයුතු වලදී අපට පෙනී ගොස් තිබේ. ඒ නිසා මා පාසල්වල අපේ දූපුතුන්ගෙන් විතරක් නෙමෙයි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා පොදුවේ ඔබ බිය වෙන්න එපා වාක්‍ය නිර්මාණය කිරීම සඳහා. මේ ඊටා පහසු සිද්ධාන්තමය කොටසක් ඔබට තියෙනවා. මෙම කොටස ඊටා හොඳින් පරිශීලනය කරන්න ඔබ මතකයේ රඳවා ගන්න විශේෂයෙන්ම උසස් පෙළ දරුවන්ට ඉහළ ලකුණක් කරා යාමට ඔබට ඒ සාමර්ථ්‍යයක් ගැනීම සඳහා ලකුණු 15න් 15 ලබා ගැනීමට හැකි වෙන ප්‍රශ්නයක් විදිහට ප්‍රශ්න අංක 4 තෝරා ගන්නා ලෙසත් මම ඔබට මතක් කර සිටිනවා. එසේනම් ඉදිරියේදී තවත් වීඩියෝවක් මගින් ඔබට සිංහල ව්‍යාකරණ පාඩමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාට ආයුබෝවන්.